අයිබෝන් ඔබ රූපවාහිනී ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම නිසංසනා රත්නායක මම දිනුෂ පේදාස ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරීත්වය යටතේ පවත්වාගෙන යාමට රජය තීරණය කරයි. වරාය වෘත්තීය සමිතිය එකමුතුව සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරී. විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධනයක්. මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ කිඹුලාඇලේ ගුණා තමිල්නාඩුවේදී අත්අඩංගුවට. ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා දුන් පිරිස ලක්ෂය ඉක්මවයි. අවුන් සාන් සූකී නිදහස් කරන්නයි මියන්මාර හමුදා පාලනයට අන්තර්ජාතික බලපෑම්. දේශීය පුවත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පූර්ණ හිමිකාරීත්වයේ සහිත බහලුම් පර්යන්තයක් ලෙස මෙහෙයුම් පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ඊයේ අනුමැතිය හිමි වුණා. රජයේ එම තීරණයත් සමග වරාය වෘත්තීය සමිති එකමුතුව සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද අතහැර දැමුවා. කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්තයේ සංවර්ධනයට අදාළව ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය අතර සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබුණේ පසුගිය යහපාලන සමයේ. එම කිවිසුම අනුව ඉන්දීය ආයෝජකයෙකුගේ ආයෝජන යෝජනාවක් ඇගීම පිණිස සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීමට වත්මන් රජය පියවර ගත්තා. ඊට ඉකුත් වසරේ ඔක්තෝබර් මාස 26 වෙනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමි වුණා. එම කමිටුවේ නිර්දේශ ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ ඉන්දීය සමාගමට ඉදිරිපත් කෙරුණා. එහෙත් ශ්‍රී ලංකාවට වාසිදායක කරුණු රැසක් එහි අන්තර්ගත වීම හේතුවෙන් අදාළ ඉන්දීය සමාගම ඊට එකඟතාව පළ කර නැහැ. අනතුරුව රජයේ තීරණය වූයේ නැගෙනහිර පර්යන්තයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පූර්ණ හිමිකාරීත්වය යටතේ පවත්වාගෙන යාමටයි. ඒ සඳහා විශේෂ අමාත්‍යවරයා ඊයේ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. කොළඹ වරාය කලාපයේ තරංකාරී වරායක් ලෙස සංවර්ධනය කිරීමේ යෝජනා රැසක් එම කැබිනට් පත්‍රිකාවේ ඇතුළත්. කොළඹ වරායේ බටහිර පර්යන්තයක් ඉදිකර ඒ සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමටද අමාත්‍ය මණ්ඩලයේ ඊයේ අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ 58 වෙනි පිටුවේ සඳහන් පරිදි ගන්නා ලද තීරණයක්. උපුටා ගැනීම. කොළඹ වරායේ ප්‍රතිඅපනයන බහලුම් පර්යන්ත ප්‍රමාණය ඉහළ නන්වන අතර ජාත්‍යන්තර මගී පර්යන්තයක් ආරම්භ කර දැනට මෙහෙයුම් සිදු නොකරන නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් නොපමාව ආරම්භ කර එහි ඉතිරි කොටස නොපමාව ඉදිකරනු ඇත. බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු පෞද්ගලික ආයෝජනයේද යොදා ගනිමින් ආරම්භ කරනු ලැබේ. උපුටා ගැනීම අවසන්. මේ සම්බන්ධයෙන් අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද අදහස් පළ කෙරුණා. රජයක් හැටියට අපි මුල ඉඳන්ම ගත්ත ස්ථාවරය තමයි මෙය විද්‍යාත්මක පදනමක් යුත සහ ආර්ථික වාසිදායක තත්ත්වයන් සහ භූදේශපාලනය කියන මේ කරුණු කීප තුන ප්‍රධාන වශයෙන්ම කළමනාකරණය කරමින් කටයුතු කළ යුතුයි කියන තැන හිටියේ. ඒ නිසා විවිධ මතවලට ඉඩ දෙමින් අපේ කමිටුවක් පත් කරා කැබිනට් මණ්ඩලය විසින් සාකච්ඡා සම්මුති කමිටුව කියලා එකකුත් ඒ වගේම ව්‍යාපෘති කමිටුවකුත් මේ වෙනුවෙන් පත් කරා. ඉතින් අපි නොයෙකුත් මතවාද, විවාද, සංවාද සියලු දේ යන අතරතුරේ අපි ඒ තරම් කලබලයටපත් වුණේ. අපි බලාපොරොත්තු වුණා මේ විද්‍යාත් කමිටුව මගින් අපිට දෙන වාර්තාව කොමක්ද කියලා. ඊයේ කැබිනට් මණ්ඩලයට ඒ වාර්තාව ඉදිරිපත් කරලා තිබ්බා. ඒ ඉදිරිපත් කරලා තිබ්බ වාර්තාවේ තියෙන නිර්දේශ ගණනාවක් තිබෙනවා. ඒ නිර්දේශ වලින් ප්‍රබලවම තියෙන එකක් තමයි මේ නැගෙනහිර ප්‍රාන්තය වරාය අධිකාරිය විසින් සම්පූර්ණ පරිපාලනමය අයිතිය 100%ක්මත් එහි පරිපාලනමය කටයුතුත් වරාය අධිකාරිය විසින් ඉදිරියට ගෙනියන්නටත් ඒ වගේම බටහිර පර්යන්තය නැහැ ඒක නිර්මාණය කරන්න තියෙනවා. බටහිර ඒ තියෙන අවස්ථාව රජයේ මූලික කොටස් පාලනය තබාගෙන ඉතිරි කොටස් ටික අවශ්‍ය නම් යම් කිසි ආයතනයක් හෝ රටක වෙනත් රටක යම් කිසි ආයතනයක් උනන්දුවක් දක්වනවා නම් අපගේ කොන්දේසි වලට එකඟව ඒකට අවසරය ලබා දීමට අපි තීන්දුවක් කරන් තියෙනවා. බොහොම පැහැදිලිව රජය අරගත්ත ස්ථාවරය ඒකයි. රජය කොයි අවස්ථාවකවත් මේක දෙනවද නැද්ද කියන එක නෙමෙයි තිබ්බේ. නමුත් මෙහෙම ඉල්ලීම් තිබ්බා. ආර්ථික වශයෙන් අපිට තිබෙන වාසිදායක තත්ත්වය, පරිපාලනමය වශයෙන් කවුද මේ ඉදිරියට ගෙනියා යුත්තේ? ඒ වගේම භූදේශපාලන මේ කරුණු තුන තමයි පාදක වුණේ මේ ප්‍රශ්නය සලකා බැලීමෙන්. ඉන්දියන් මහා කොමසාරිස් කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරමින් ඊයේ සඳහන් කරනවා 2019 වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාව, ඉන්දියාව, ජපානය අතර
අස්සම් කළ ත්‍රයිපාසික එකගතාවය අනුව කටයුතු කරන ලෙස රජයට දන්වලා තියෙනවා. එම ගිවිසුම අවලංගු කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය යම්කිසි තීරණයකට එළඹුණාද නැද්ද? ගිවිසුම අවලංගු කිරීම සම්බන්ධයෙන් තීන්දුවකට එළඹුණේ නැහැ. නමුත් මෙම ආයෝජන අවස්ථා පිළිබඳව සහ දේශීයත්වයේ පිළිබඳවත් අපේ සම්පත් ආර්ථික වශයෙන් ඉහළ මට්ටමින් කළමනාකරණය කර ගැනීම පිළිබඳ කියන සියලුම කරුණු පිළිබඳව සැලකිල්ලට අරගෙන තමයි මේ තීන්දුව අරගෙන තිබෙන්නේ. අපිට ඉන්දියාව ඉතාම වටින ඉතාම මිත්‍රශීලී රටක්. හැබැයි ඔවුන්ට බොහොම පැහැදිලිව රටේ වර්තමාන තත්ත්වය පිළිබඳවත් අපිට මෙම වරාය පර්යන්තයේ ඇති වැදගත්කම පිළිබඳවත් අවබෝධ කර දීමේ හැකියාවක් තිබෙනවා. මම හිතනවා ඉන්දියාව එම තත්ත්වය වටහාගෙන අපිත් සමග මිත්‍රශීලීව කටයුතු කරයි කියලා. එම ගිවිසුම් වලට අදාළව කටයුතු කරන්නේ රටේ අනාගතය ගැන හිතමින්. එහිදී විශේෂයෙන්ම අපි බලයට පත්වීමෙන් පසුව මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම වැනි ගිවිසුම් අහෝසි කරන්නට බොහොම පැහැදිලිව අතිගරු ජනාධිපතිතුමන් කටයුතු කළා. ඒ වගේම මත්තල ගුවන් තොටුපළ බදු දීමට ලෑහසි කළ තිබුණු ඒ සැලසුම් සියල්ල අපි අහෝසි කරා. ඒ වගේම තමයි ඉතිහාසයක් තිබෙනවා අපේ දේශපාලනයට. එහිදී මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ජනාධිපතිතුමාත් විශේෂයෙන්ම රක්ෂණ සංස්ථාව නැවත ලබා ගැනීම, ඒ වගේම ෂෙල් ගෑස් සමාගම නැවත ලබා ගැනීම, ශ්‍රී ලංකන් එයාලයින් සමාගම නැවත ලබා ගැනීම ඇතුළු කරුණු රාශියක් රට වෙනුවෙන් ඉෂ්ට කළා. ඒ නිසා අපි විශ්වාස කරනවා රටට අවශ්‍ය තීන්දුව අරගනිමින් තිබෙනවා. එහිදී රටේ අනාගතය අපි ආරක්ෂා කරන බවත් ශක්තිමත් කරන බවත් බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. නැගෙනහිර පර්යන්තයේ පූර්ණ හිමිකාරීත්වයේ වරාය අධිකාරියට හිමිවීමට අදාළ කැබිනට් පත්‍රිකාව අනුමත වීමත් සමග වරාය වෘත්තීය සමිති සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද උදේ අවසන් කළා. මේ සටනේ ජයග්‍රාහකයෝ පාර්ශව කීපයයි. එකක් අපි අපේ වෘත්තීය සමිති මේ ජයග්‍රහණය තුල දිනන්නේ මගේ මාතෘ භූමිය. මේ සටන තුල දිනුවේ රජය සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව හම්බ වුණා. මේ සටන ජයග්‍රහණය කියන්නේ මේ ආණ්ඩුව නිර්මාණය කරපු ජනවර්මයේ අපේක්ෂාවල ජයග්‍රහණය. ජනවර්මයේ ජයග්‍රහණය. ඒතර මේ ජනවර්ම ජයග්‍රහණය කරන්න පුළුවන් වීම ආණ්ඩුවේ ජයග්‍රහණයක්. ඒ වගේම අපි රජයටත් ස්තුතිවන්ත වෙනවා. අපේ හඬට කන් දීලා පරක් වුණා. ඒත් හඬට කන් දීලා මේ ප්‍රශ්නේ මේ ආකාරයට විසඳීම පිළිබඳව බටහිර යටිය හොඳට ප්‍රතිසංවිධානය කරලා හදලා අපට ආදායමක් එන විදිහට තීරණාත්මක ගිවිසුමක් ගහලා මේක ලබා දුන්නාට අපේ විරෝධයක් නැහැ කියන එක අපි ඉදත් මතක් කළා. ආණ්ඩුවක් වුණාම රජයක් වුණාම ආයෝජකයෝ එන්නට ඕනේ. අපි එපා කියලා කියන අවශ්‍යයි. ඔවුන් රට විකුණන්න සූදානම් වෙනවනම් අපි එක වෙන්නේ නැහැ කවදාවත්. මෙතෙන්දී අපි කියන්නේ අපේ රටට ආදායමක් ලැබෙන විදිහට මේක ගෙන ගියාට අපේ විරෝධයක් නැහැ. මොකද හැම දෙයකටම විරුද්ධවීම අපිට ගැළපෙන එකක් නෙමෙයි. අද වෙලා තිබෙන්නේ හොඳක් නරකක් බලන්නෙත් නැහැ, දියුණුවක් පාඩුවක් බලන්නෙත් නැහැ, ලාභයක් අරහ බලන්නෙත් නැහැ. ඔහේ කෑ ගහන පිරිසකුත් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හදන්න පුරෝගාමී වෙච්ච අර හිවල් සමාජ ප්‍රබුද්ධ මහත්තුරු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රටේ සම්පත් විකුණනකොට කටක් කැරියද? මෙතන තමයි වෙනස තියෙන්නේ. අපේ ආණ්ඩුව ගේන්න කැපවෙච්ච බලවේග තමයි අපේ ආණ්ඩුව නිවැරදි මග නිසි මග රැගෙන යාම සඳහා පුරෝගාමීව මැදිහත් වෙන්නේ. ඒක ආණ්ඩුවේ යහපත වෙනුවෙන් සිද්ධ වෙන දෙයක්. ආණ්ඩුවට ඇස්වහලා වැරදි පාරේ ගෙනියනවා නම් තමයි ආණ්ඩුවට කරන යහපත. මහජනයාට සංවේදීව ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම තමයි ආණ්ඩුවට කරන යහපත. රටට කරනත් යහපත. මේ ජයග්‍රහණය හැල්ලු කරන්න හදනවා. හම්බන්තොට වරාය විකුණන වෙලාවේ බකන් නිලාගෙන හිටපු සමහර උදවිය එක එක අර්ථකථන දෙන්න හදනවා. එයාගේ දේශපාලන පරාජිකත්වය පිළිබඳව අපි පුදුම වෙන්නේ නැහැ. කොහොම නමුත් මේ ජයග්‍රහණය ඉතා වැදගත්. ඒක ආණ්ඩුවේ ජයග්‍රහණයක්, ඒ වගේම ජනාධිපතිතුමන්ගේ අගමැතිතුමන්ගේ ජයග්‍රහණයක්, රටේ ජයග්‍රහණයක්, අපි සියලුම දෙනාගේ ජයග්‍රහණයක්. කොවිඩ්-19 ප්‍රතිශක්තියකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලක්ෂයකට අධික පිරිසකට ලබා දී ඇතැයි වසංගත රෝග විද්‍යාංශය පවසනවා. එන්නත් ලබා දීම අදත් ක්‍රියාත්මක කෙරුණා. ඇස්ට්‍රාසෙනෙකා එන්නත් කරණය ආරම්භ කෙරුණේ ඉකුත් 29 වෙනිදායි. ඊයේ පමණක් 36396 දෙනෙකුට එන්නත ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවට ගෙන්වන ලද ඇස්ට්‍රාසෙනෙකා සමාගම මගින් නිෂ්පාදනය කරන ලද එන්නත ඉතාම ආරක්ෂිත එන්නතක් බව අපි ප්‍රථමයෙන් සඳහන් කරන්නට අවශ්‍යයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිර්දේශ කරන ලද එන්නතක්. එන්නත ලබාගත්තු කිසිවෙකුට ප්‍රබල ගණයේ බාහිර ගැටලු මතුවෙලා නැහැ. ඉතින් සාමාන්‍ය එන්නතක් ලබා ගන්නකොට ඕනම එන්නතක් හා සම්බන්ධව 2% වගේ පිරිසකට සුළු උණ තත්වයන් සහ වේදනා ඇතුළු සුළු ආසාත්මිකතාවයන් මතුවෙන්න පුළුවන්. ඒක ඕන එන්නතකට ස්වාභාවික තත්වයක්. එන්නත ලංකාවේ ජනතාවට ඉදිරියේදී තවත් මිලියන 5ක් පමණ එන්නත් ප්‍රමාණයක් ලංකාවට ගෙන්වගෙන ලබා දෙන්නට අපි කටයුතු කරනවා. මේ එන්නත ලබා ගැනීමට කිසිම බියක් ඇති විය යුතු නැහැ. එවැනි ප්‍රබල ආසාත්මිකතාවයන් තවල නැති බව අපි ඉතාම වගකීමෙන් සඳහන් කරනවා. ඉතාමත්ම සාර්ථකයි. දැන් මේ වෙනකොට අපි ලක්ෂ්‍ය පන්නලා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩලයත් හමුදාව පොලිසියයටත් ලබා දීලා තියෙනවා. ඊළඟට ජනතාවට ලබා දෙනවා. අවුරුදු 60ට වැඩි ජනගහනයට ලබා දෙනවා. ඒකම 60න් පල්ලෙහා අපි අඳුනාගෙන තියෙනවා. ඒ සමගාමීව ඒ සියලු දෙනාටම ලබා දෙන්න අපි කටයුතු කරගෙන යනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා මර්ධන එන්නත ලබා දීම අදත් සිදු කෙරුණා.
ඒ යටතේ සෞඛ්‍ය කාර්යාලවල 800 දෙනෙකුට AstraZeneca එනත ලබා දී තිබෙනවා. ඒ වයම්පල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ ග්‍රාමීය රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා AstraZeneca එන්නත ලබා දීම අද සිදු කෙරුණා. COVID-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 59043 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 96.36ක්. 9.15% පිරිසත් තවදුරටත් ප්‍රතිකාර ලැබමින් සිටින අතර එම සංඛ්‍යාව 5978 දෙනෙක්. COVID-19 රෝගයෙන් පූර්ණ සුවය ලබා ඉකුත් සතිය තුළ 7997 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. සුවය ලබා දිනකදී රෝහල් වලින් පිටව ගිය වැඩිම පිරිස වාර්තා වූයේ ඉකුත් 28 වෙනිදායි. එම සංඛ්‍යාව 1869ක්. අද පිටව ගිය පිරිසට 968 දෙනෙකු ඇතුළත්. COVID-19 රෝගයේ වැළඳුණු තවත් 361 දෙනෙකු අද හඳුනා ගනු ලැබුවා. ඔවුන් පෑලියගොඩ COVID පුක්‍රාශ්‍රිතව වාර්තා වූ රෝගීන්. PCR පරීක්ෂණ 13392ක් ඊයේ සිදු කෙරුණා. මෙරට මෙතෙක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 1,37,419ක්. COVID-19 පුද්ගල මරණ 7ක් මෙරට ඊයේ වාර්තා වුණා. ඔවුන් පදිංචිව සිටියේ වත්තල, නුගේගොඩ, කොළඹ 2, උඩුගම්පොළ, පොළොන්නරුව, මඩවල සහ ගෙලියෝ යන ප්‍රදේශවලයි. අවුරුදු 39, 69, 72, 73, 75 සහ 77 යන වයස්වල පසු වූ 7 දෙනෙකු මෙලෙස මිය ගොස් තිබෙනවා. මෙරටට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැඳී සිටින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ශ්‍රමිකයින්ට අවශ්‍ය ගුවන් ටිකට් පත් ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. ගුවන් ටිකට් පත් ලබා ගැනීමට අවශ්‍ය ශ්‍රමිකයින් අදාළ රටෙහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි විය යුතුයි. නැතහොත් විදේශ සම්බන්ධතාංශයේ 800යි 119යි 119 අංකය අමතා තම ඉල්ලීම ඉදිරිපත් කළ හැකියි. 30000කට අධික ප්‍රමාණයක් ලංකාවට පැමිණලා තියෙනවා. ඒ පැමිණි අයගෙන් යම් ප්‍රමාණයක් නැවත යන්නට ඕන කියලා ඉල්ලා සිටියා. ඒ අයගෙන් යම් ප්‍රමාණයක් ටිකෙන් ටික ඒ රටවල වීසා නිකුත් කිරීම අනුව ඒ අය යැවීමේ කටයුතුත් කරනවා. රැකියා අහිමි වෙලා පැමිණෙන විදේශීය ශ්‍රමිකයන් වෙනුවෙන් දැනට අපි කාර්යාංශයේ මගින් රුපියල් 50000ක් දෙනවා ඔවුන්ගේ වැඩ කටයුතු කර ගැනීමට. ඔවුන්ට අවශ්‍ය නැවත පිටරට යන්න සමහර අයට මාසයක් දෙකක් ඉඳලා. එහෙම යන්නේ නැතුව ඉන්න ඕන අය ඉන්නවා නම් ඒ අයගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා අර රුපියල් 50000 මුදල ලක්ෂය දක්වා වැඩි කරලා ඒක ලබා දීම සඳහා වැඩ කටයුතු කරන්න කියලා මම උපදෙස් දීලා තියෙනවා. දැනටමත් මිලියන 30.4ක මුදලක් කාර්යාංශයෙන් විසින් වෙන් කරලා තියෙනවා ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රමිකයන්ගේ සුබ සාධනය සඳහා. තවත් යුක්‍රේන සංචාරකයන් 320 දෙනෙකු අද මෙරටට පැමිණියා. ඒ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන්. ඔවුන් මෙරට පැමිණි 14 සහ 15 වෙනි යුක්‍රේන සංචාරක කණ්ඩායමයි. දිවයිනේ රැඳී සිටි සංචාරකයන් 353 දෙනෙකු එම ගුවන් යානා දෙකෙන් යලි යුක්‍රේනයේ බලා පිටව ගියා. සංචාරක ව්‍යාපාරය සඳහා රට විවෘත කිරීමෙන් පසු ජෛව ආරක්ෂක බුබුල සංකල්පය යටතේ එම කර්මාන්තය සාර්ථකව ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. රටට තුළට රෝගයේ බෝවීමේ ඉඩකඩ අවම කිරීමෙන් අපි මේක කරගෙන යනවා. මාර්ගෝපදේශ අපි නිකුත් කරලා තියෙනවා. අනික් එක තමයි මතක තබා ගත යුතු දෙයක් තමයි මේක ඊටාම ගතික දෙයක්, ඩයිනමික් එකක්. ගයිඩ්ලයින් කියන එකත් අර ගලේ කෙටුව දෙයක් නෙවෙයි. අපි ඒක වෙනස් වෙනවා. කාලෙන් කාලයට අලුත් තත්ත්ව යටතේ සමහර දේවල් ප්‍රායෝගික නැති දේවල් වෙනස් කරන්න වෙනවා. විද්‍යානුකූල නැති දේවල් වෙනස් කරන්න වෙනවා. ඒ වගේම තමයි රටේ තත්ත්වය යහපත් අතරපත් වීමත් එක්ක සමහර විට මේවා තවදුරටත් ලිහිල් කරන්නත් ඉඩ තියෙනවා. මං හිතනවා අද පවතින තත්ත්වය යටතේ මේ සංචාරක කර්මාන්තයේ මේ බබල් එක හරහා කරගෙන යෑම සාර්ථකව සිද්ධ වෙනවා. දකුණු අප්‍රිකාවෙන් මතු වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය දැන් බ්‍රිතාන්‍ය තුළද ශීඝ්‍රයෙන් පැතිර යන බව තහවුරු වී තිබෙනවා. දකුණු අප්‍රිකානු වෛරස් ප්‍රභේදයෙන් ආසාදිත වූවන් 105 දෙනෙකු බ්‍රිතාන්‍යයෙන් සොයා ගැනුණා. රජයේ සෞඛ්‍ය උපදේශක ඇන්ඩ්‍රු හේවර්ඩ් ප්‍රකාශ කරන්නේ මීට වඩා වැඩි සංඛ්‍යාවක් දකුණු අප්‍රිකානු කොරෝනා වෛරස් ආසාදිතයින් බ්‍රිතාන්‍ය තුළ සිටිය හැකි බවයි. දකුණු අප්‍රිකාවේ සිදු කිරීමට නියමිත ක්‍රිකට් තරඟ සංචාරය අවලංගු කළ බව ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කළා. දකුණු අප්‍රිකාව තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස් ප්‍රභේදය නිසා ඇති වූ සෞඛ්‍ය තර්ජනයේ සැලකිල්ලට ගනිමින් මේ තීරණයට එළඹුණු බවයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කරන්නේ. 2019 වසරේ තෙවැනි කාර්තුවට සාපේක්ෂව ඉකුත් වසරේ තෙවැනි කාර්තුවේදී මෙරට විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සුවිශේෂී වර්ධනයක් අත්කරගෙන තිබෙනවා. ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ජාතික ගිණුම් ඇස්තමේන්තුවකින් මේ බව හෙළි වී තිබෙනවා. විදුලි සංදේශ සේවා 2020 තෙවැනි කාර්තුවේදී ඊට පෙර වසරේ එම කාර්තුවට සාපේක්ෂව 2.1% වර්ධනයක් අත්කරගෙන තිබෙනවා. එම කාල සීමාව තුළ විදුලි සංදේශ සේවා ලබාගෙන ඇති වර්ධනය 16.5%ක්. එහි සමස්ත ආදායම වාර්තා වන්නේ රුපියල් බිලියන 48ක් ලෙසයි. මෙම කාර්තුව තුළ මෙරට තාක්ෂණික සේවා 13.5ක වර්ධනයක් අත්කරගෙන ඇති අතර ඊට හේතු වී ඇත්තේ කොවිඩ් වසංගතය හමුවේ පාසල් දරුවන් නිවසේ සිට අධ්‍යාපන කටයුතු වල නිරත වීම සහ රාජ්‍ය පෞද්ගලික දෙයන්ශීය සේවකයින් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ රාජකාරී සඳහා සහභාගී වීමයි.
ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති 2020 වසරේ තෙවැනි කාර්තුව සඳහා වන ජාතික ගිණුම් ඇස්තමේන්තුවට අනුව මෙරට මූල්‍ය සේවා 12.3ක වර්ධනයක් අත්කරගෙන තිබෙනවා. 2019 වසරේ තෙවන කාර්තුව සඳහා මූල්‍ය සේවා සැපීම ස්ථාවර මිල ගණන් යටතේ රුපියල් මිලියන 1,79,848ක් පෙන්නුම් කළා. එහෙත් 2020 වසරේ තෙවැනි කාර්තුවේදී ඒ වාර්තා වී ඇත්තේ රුපියල් මිලියන 2,02,23ක් ලෙසයි. එම කාර්තුවේදී ණය අත්තිකාරම් වටිනාකම්වල 13.8% සහ මුළු තැන්පතු වටිනාකම්වල 18.5% වර්ධනයක් පෙන්නුම් කරනවා. තැපැල් සේවය මෙහිදී විශේෂ වර්ධනයක් අත්කරගෙන ඇති අතර එය 7%ක්. සෞඛ්‍ය සේවය 4.6% වර්ධනයක් අත්කරගෙන තිබෙනවා. දේපළ වෙළඳාම් සේවය අත්කරගෙන ඇති වර්ධනය 3.1%ක්. කොරෝනා පළමු රැල්ලෙන් පසු මෙරට ජනජීවිතය සාමාන්‍යකරණයට පත්වීම හේතුවෙන් තොග හා සිල්ලර වෙළඳාමද සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී තිබෙනවා. 2019 වසරේ තෙවැනි කාර්තුවේදී ඊට පෙර වසරේ එම කාර්තුවට සාපේක්ෂව තොග හා සිල්ලර වෙළඳාම 2.1% වර්ධනයක් අත්කරගෙන තිබුණා. එය 2020 දී 2019 වසරට සාපේක්ෂව ලබා ඇති වර්ධනය 2.9%ක්. මුහුදු සහ ගුවන් ප්‍රවාහන කටයුතු 2020 වසරේදී ඍණ වර්ධනයක් වාර්තා කළද ගොඩබිම් ප්‍රවාහනයට අදාළව ධන වර්ධනයක් වාර්තා කර තිබෙනවා. එම කාලය තුල සමස්ත ප්‍රවාහන සේවාවල වර්ධනය 0.9%ක්. මීට අමතරව රාජ්‍ය පරිපාලනය, වෘත්තීය සේවා සහ අධ්‍යාපන සේවා යන ආර්ථික කටයුතුද මෙම කාර්තුවේදී ධනාත්මක වර්ධන වේගයක් වාර්තා කර තිබෙනවා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් නවාතැන් සහ ආහාර පාන සැපීම 2020 තෙවැනි කාර්තුවේදී 42.1ක පසුබෑමක් පෙන්නුම් කරනවා. LTT සංවිධානයේද සමගද සමඳතා පැවැත් වූ මද්‍රව්‍ය චාවාරම්කරුවෙකු වූ සෙන්නයියා ගුණසේකරන් හෙවත් කිඹුලෑලේ ගුණා සහ තවත් අපරාධකරුවෙකු ඉන්දියාවේ තමිල්නාඩුවේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. තමිල්නාඩු පොලිසියේ කිව් ශාඛාව චෙන්නයි ගුවන්තොටුපළේදී ඔවුන් අත්අඩංගුවටගෙන ඇති බවයි ටයිම්ස් ඔෆ් ඉන්දියාවේ බඩවිය පවසන්නේ. ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටි දරුණු ගණයේ අපරාධකරුවෙකු වූ කිඹුලෑලේ ගුණා නැමැත්තා සම්බන්ධයෙන් ජාත්‍යන්තර රතු නිවේදන පවා නිකුත් කර තිබුණා. කොටි සංවිධානයත් සමග මොහු සබඳතා පැවැත් වූ බවට එකල හෙළි වී තිබූ අතර 1999 වසරේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉලක්ක කර සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම සම්බන්ධයෙන්ද අවශ්‍යව සිටි සැකකරුවෙක්. මෙරටින් පලා ගිය ඔහු 15 වසරකට වැඩි කාලයක් ඉන්දියාවේ සැඟව සිටියා. ඉකුත් ඉරිදා චෙන්නයි ගුවන්තොටුපළේ සිට දිල්ලි බලා යාමට සූදානමින් සිටියේදී අත්අඩංගුවට ගැනුණු කිඹුලෑලේ ගුණාගෙන් හෙළි කර තොරතුරු මත මධ්‍යම අපරාධාංශය තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ස්ටැන්ලි ප්‍රනන්දු හෙවත් කෙනඩි හෙවත් බුම්මා නැමැත්තාද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු කුලියට මිනිමැරුම් සිදු කරන වෙඩික්කරුවෙකු බවයි පොලිසිය පවසන්නේ. ජාත්‍යන්තර පොලිසිය හා ඉන්දිය ඔත්තු අංශ මෙන්ම මෙරට රාජ්‍ය බුද්ධි සේවය හා පොලිස් බුද්ධි අංශ අතර පැවති නිරන්තර සබඳතා හේතුවෙන් මේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි ඉන්දිය බලධාරීන්ට අපගේ ස්තුතිය පුරනවනවා. මේක තමයි අපි අවපු රෙඩ් නෝටිස් එක. ඉන්දිය ඔත්තු සේවයක් සමග සම්බන්ධ වෙලා ඉන්ටර්පෝල් ආයතන සම්බන්ධ වෙලා අපේ රාජ්‍ය බුද්ධි අංශය පොලිසිය බුද්ධි අංශය කටයුතු කරනවා. අපි නුදුරු අනාගතයේදීම ඔවුන්ව ලංකාවට උදර්පණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා දැනටමත් ආරම්භ කරලා තියෙනවා. වී සඳහා පොහොර සහනාධාරය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. සෙසු භෝග සඳහා නිශ්චය කරනු ලබන ප්‍රමාණයන්ට යටත්ව පොහොර සහනාධාරය වැඩසටහන ක්‍රියාත්මක කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පැවති මාධ්‍යහමුවකදී ප්‍රකාශ කළා. ආණ්ඩුව විසින් ලබා දුන්න සහනාධාරය විවිධ ආයතන විසින් මේ ගොවියාට ලබා දුන්න සහනාධාරය අයථා ලෙස භාවිතා කරා. ඒ නිසා අපි කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරා වී ගොවීන් සඳහා ලබා දෙන සහනාධාරය ඒ ආකාරයෙන් ලබා දීමටත් ඒ වගේම හෙක්ටයාර් 5ක් දක්වා අනෙකුත් ගොවීන්ට ඒ සහනාධාරය ඒ ආකාරයෙන්ම ලබා දෙන්න. ඒ අනුව අපි අලුතෙන් දැන් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන ඊළඟ කන්නේ ඉඳලා මේ පොහොර සහනාධාරය ලබා දීමේදී මෙතෙක් ලබා දුන්න ආකාරයටම වී ගොවීන් සඳහා ලබා දුන්න සහනාධාරය 100% ඒකාකාරයෙන්ම ලබා දීමටත් අනෙකුත් වගා සඳහා හෙක්ටයාර් 5ක් සඳහා මේ සහනාධාර ලබා දීමටත් තමයි රජය තීන්දුව කරේ. ඒ අනුව ප්‍රධාන සමාගම් හෝ වෙනත් ආයතන වලට මේ සහනාධාරය මින් ඉදිරියට භාවිතා කරන්න බෑ. ගොවියට පමණයි රජය විසින් ලබා දෙන සහනාධාරය ලබා දෙන්නේ.
ප්‍රථම වතාවට කාබනික පොහොර නිෂ්පාදනය සඳහා සමාගමක් පිහිටුවීමටද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා කොමර්ෂල් පොහොර සමාගමත් ලංකා පොහොර සමාගමත් එකට කරලා එක ආයතනයක් බවට පත් කරන්න. නිසා මින් ඉදිරියට කොමර්ෂල් පොහොර සමාගම කියලා නෑ, රසායනික පොහොර බෙදීමක් නෑ. මේ රසායනික පොහොර සියල්ල බෙදීම සිදු වෙන්නේ ලංකා පොහොර සමාගම හරහා. අපි කොමර්ෂල් පොහොර සමාගම කාබනික පොහොර සමාගමක් බවට පත් කරලා දෙන්න කියලා කැබිනට් මණ්ඩලයට ඉල්ලීමක් කරා. ඒ අනුව ඊයේ කැබිනට් මණ්ඩලය අනුමත කරා පළවෙනි වතාවට ලංකාවේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා සමාගමක් පිහිටවීමට අපට අනුමැතිය ලැබුණා. ඒ තමයි අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ ඉලක්කය. අපේ බලාපොරොත්තුව තමයි පළවෙනි අදියර කාබනික පොහොර 130 දක්වා වර්ධනය කරන්න ගොවියන්ගේ භාවිතාව. දැන් මේ වෙනකොටත් හෙක්ටයාර් 4,40,000ක් වගා කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ කන්නේ හෙක්ටයාර් 1,12,000කට ආසන්න ප්‍රමාණයක් වී වගාවේ කාබනික පොහොර ලබා දෙන්න. දුම්රිය මැදිරි 100ක් මෙරට නිෂ්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඉදිරි වසර පහේදී දුම්රිය මැදිරි අවශ්‍යතාව 800ක් දක්වා වැඩි විය හැකි බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ. ඉදිරියේදී දුම්රිය මැදිරි 160ක් ඉන්දියාවෙන් ලැබීමට නියමිතයි. මැදිරි 140ක් අලුත් වැඩියා කිරීමටද පියවරගෙන තිබෙනවා. මැදිරි අවශ්‍යතාවෙන් 150ක් කඩිනමින් සපයාගත යුතු බවයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ. උතුරු හා උතුරු මැද යන පළාත්වල ණයගැති භාවයෙන් පෙළෙන ජනතාව සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් සැපීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් උතුරු පළාත සඳහා රුපියල් මිලියන 292ක්ද උතුරු මැද පළාතට රුපියල් මිලියන 250ක්ද වෙන් කරනවා. ආසියානු සංවර්ධන බැංකුවේ 55 වෙනි වාර්ෂික සමුළුව ලබන වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතයි. ඊට අදාළ උබෝත්තා ගිවිසුමට එළඹීමට අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණා. යෝජිත සමුළුව ලබන වසරේ මැයි මාස 2 සිට 5 දක්වා පැවැත්වීමට නියමිත අතර ඊට විදේශීය අමුත්තන් සහ මාධ්‍යවේදීන් 4000ක් පමණ සහභාගී වීමට නියමිතයි. යාපනයේ දිස්ත්‍රික්කයේ සුබසාධන මධ්‍යස්ථානවල අවතැන්ව සිටින ඉඩම් නොමැති පවුල් සඳහා ඉඩම් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පර්චස් 10ත් 20ත් අතර ඉඩම් කොටස පෞද්ගලික හිමිකරුවන්ගෙන් මිලදීගෙන ලබා දීමටත් එහි නිවාස ඉදිකිරීමට ක්‍රමවේදයක් සකස් කිරීමටත් නියමිතයි. විනය පරීක්ෂණ හෝ වැඩ තහනමට ලක්වන හෝ පෞද්ගලිකංශයේ සේවකයන් පිළිබඳ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට හැකිවන පරිදි කාර්මික ආරවුල් පනත සංශෝධනය කරනවා. ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා. සේවකයෙකු වැඩ තහනමට ලක්ව මාස 6ක් ඇතුළත අවසන් විනය නියෝගයක් ලබා දීම හෝ අඩවැටුප් ලබා ගැනීමට හෝ හැකිවන පරිදි එය සිදු කිරීමට නියමිතයි. ලංකා කනිත්තෙල් නීතිගත සංස්ථාව නැවතෙල් ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා වූ කැබිනට් යෝජනාවට අනුමැතිය හිමි වුණා. මේ ලාභදායී ව්‍යාපාරයේ යෙදීම කයින්දතෙල් සංස්ථාවටත් රටටත් අතිශයම වැදගත් නිසාත් ශ්‍රී ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රය බවට පත් කර ගැනීමේ අමාත්‍යාංශයේ අරමුණ ඉටු කර ගැනීම සඳහාත් නැවත නැවතෙල් වෙළඳාමට පැමිණීමට අමාත්‍ය මණ්ඩලයේ අවසරය ඊයේ ලැබුණා ලංකා කයින්තෙල් නීතිගත සංස්ථාවට. බන්ධනාගාර බුද්ධි ඒකකය ප්‍රතිසංවිධාන කිරීමටද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. හඳුනාගත් විශේෂිත රාජකාරී පැවරීමට හැකිවන පරිදි බන්ධනාගාර බුද්ධි ඒකකය ශ්‍රී ලංකා බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය වශයෙන් ප්‍රතිසංවිධාන කිරීමට නියමිතයි. ප්‍රජාපාදක පරිසර පද්ධති ප්‍රවේශය තුළින් වනාන්තර කෘෂිකර්ම හා සංචාරක ක්ෂේත්‍රයේ ඒකාබද්ධව කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ව්‍යාපෘතියට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් $1 මිලියන 3.34ක මූල්‍ය ප්‍රදානයක් හිමි වනවා. ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර කෘෂි හා ධීවර කර්මාන්තවල දැනුම හුවමාරු කර ගැනීමට අවධානය යොමුව තිබෙනවා. දුර කාලයේ නිමවා මෙරටින් පිටව යන වියට්නාමී ශ්‍රී ලංකා තානාපති ෆැම් ති බික් එන්ගොග් මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කෙරුණා. දෙරටේ ආගමික හා වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි ෆැම් ති බික් එන්ගොග් මහත්මිය ප්‍රකාශ කළේ. අධ්‍යාපන හා ශිෂ්‍ය හෝමාරු වැඩසටහන පිළිබඳවද අවධානය යොමු කෙරුණා. මෙරට වියට්නාම තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ට්‍රාංග් තන් සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සිරුරත් යන මහතුරුද මේ අවස්ථාවට එක්ව සිටියා. හමුව පැවැතුනේ කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සඳහා ආබාධ සහිත පුද්ගලයන් ජාතික සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීම සඳහා වන ජනමාධ්‍ය ශේෂ්ත්‍රයට අදාළ මූලික කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අද පැවැත්වුණා. ඒ අමාත්‍ය කෙහෙලි රමුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ආබාධ සහිත පුද්ගලයන්ගේ ජාතික සංවිධානයේ නියෝජිතයින් ඊට එක්ව සිටියා. මෙරට ලක්ෂ 18ක් පමණ ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයට සුවිශේෂී කාර්යයක් පැවරෙන බවත් එම ජනතාවගේ මූලික අයිතීන් සුරක්ෂිත කර දෙන ලෙසත් ඔවුන් මෙහිදී ඉල්ලා සිටියා. සෞභාග්‍ය දැක්මෙහි 27 සහ 28 යන පිටු තම ජනතාව වෙනුවෙන් වෙන් කර තැබීම පිළිබඳව නියෝජිත පිරිස රජයට ප්‍රසාදය පළ කළා.
ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී සියලු නාලිකා සංඥා භාෂා යොදාගත යුතු බව එහි සඳහන් වී ඇතැයි පෙන්වා දුන් එම පිරිස ඉදිරියේදී සියලු නාලිකා තුළින් මෙම අවස්ථාව ලබා දීමට කටයුතු කරන ලෙසයි ඉල්ලා සිටියේ. විශේෂයෙන් ජනාධිපතිතුමා ජාතිය ඇමතීම, ජාතික දින සැමරුම් උත්සවය, විශේෂ ප්‍රවෘත්ති, මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම වැනි අවස්ථාවලදී ශ්‍රව්‍යාබාධ සහිත පුද්ගලයන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් සංඥා භාෂාව යොදා ගන්නා ලෙසද මෙම නියෝජිතයින් ඉල්ලා සිටියා. එමෙන්ම රැකියා අවස්ථා ලබා දීමේදී ආබාධ සහිත පුද්ගලයන් සඳහා නිසි අවධානයක් යොමු යුතු බවද පෙන්වා දුන්නා. ආබාධ හේතුවෙන් යම් යම් අපහසුතාවලට පත්වන සංවේදී කොටසක් වන ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු සියල්ල නිසි ලෙස ඉටු කරන බව අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසුවා. විශේෂයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් ඔවුන්ට පවතින ගැටලු කඩනමින් විසඳා දීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ජගත් පී විජේවීර මහතාට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා. ඇතැම් මාධ්‍ය ආබාධිත පුද්ගලයින්ට අපහාස වන අයුරින් යම් යම් වචන භාවිත කරන බව එම සංවිධාන හා නියෝජිතින් මෙහිදී අමාත්‍යවරයාට පෙන්වා දුන්නා. ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍යාංශ ලේකම්වරයාට අමාත්‍යවරයා උපදෙස් දුන්නා. අමාත්‍යවරයා කියා සිටියේ ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 33 වෙනි වගන්තියට අනුව කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වෙමින් පවතින බවයි. ඒ අනුව වත්මන් රජයේ යම් යම් සාධනීය පියවර ගන්නා බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා අවධාරණය කළා. ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියා කිරීමට යෝජිත පළමු කේන්ද්‍රීය සංවිධානයක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ. ඊට එම නියෝජිතයින්ගේ ප්‍රසාදය හිමි වුණා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර, ශ්‍රී ලංකා පොදු ජන සහකම්පන සංවිධානයේ සභාපති ප්‍රසන්න කුමාර වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු විවිධ ආබාධ සහිත සංවිධාන රැසක නියෝජිතයින් මේ අවස්ථාවට එක්ව සිටියා. 73 වෙනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව කොළඹ නිදහස් මාවත අවට රථවාහන ගමනාගමනයට අද සිට සීමා පැනවෙන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා රියදුරන්ට දැනුම් දෙන්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් මව්බිමක් යන තේමාවෙන් මෙවර නිදහස් දින සමරු උළෙල පැවැත්වෙනවා. ඊට අදාළ පෙරහුරු කොළඹ නිදහස් චතුරස්‍රයේදී අදත් පැවැත්වුණා. ත්‍රිවිධ හමුදා පෙළපාලි හා රථ පෙළපාලි වලට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා හා හෙලිකොප්ටර් යානාද නිදහස් සැමරුමට එක්වීමට නියමිතයි. ඊට අමතරව නර්තන ශිල්පීන් 300කට වැඩි දෙනෙක්ගේ සහභාගීත්වයෙන් සංස්කෘතිකාංග පෙරහැරක්ද පැවැත්වෙනු ඇති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයට විශේෂ ආරාධිතයින් රැසක් සහභාගී වීමටද නියමිතයි. 73 වෙනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කරනවා. පෙරහුරුව හෙට දිනේ පැවැත්වෙනවා. 6 සිට දහවල් 1 දක්වාත් කාලය තුල ඒ වගේම නිදහස් දිනේදී උදෑසන 4 සිට දහවල් 1 දක්වා කාලය තුල නිදහස් උත්සව සැමරුම් කටයුතු සිදු වෙනවා. මෙම කාල පරිච්ඡේදයන් තුල කොළඹ නිදහස් චතුරස්‍රය ඒ වගේම නිදහස් මාවත ඒ ආශ්‍රිත මාර්ගවල වාහන ගමනාගමනය සීමා වෙනවා. හෙට දිනේත් ඒ වගේම අනිද්දා දිනේත් කොළඹ නෙළුම් පොකුර හන්දිය සිට නිදහස් මාවත දෙසට ගමන් කිරීම පෙරහුරු පැවැත්වෙන කාලය තුලදී මෙන්ම නිදහස් දිනේදී සීමා කරනු ලබනවා. ඒ වගේම පුස්තකාල වටරවුම ග්ලාස් හවුස් හරහා නිදහස් මාවත දෙසට ගමන් කිරීමත් මෙම දිනවල සීමා වෙනවා. ඒ නිසා ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කළ යුතු වෙනවා. නිදහස් දින සැමරුම් උළෙල මාධ්‍ය ආවරණයට සහභාගී වන මාධ්‍යවේදීන් අද PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට ලක් කෙරුණා. සියලු මාධ්‍ය ආවරණ සෞඛ්‍ය ආරක්ෂණ උපදේශ හා ක්‍රමවේද යටතේ සිදු කරන බවයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා සඳහන් කළේ. වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා. පුතානෝගේ සිල්ලර විපක්ෂය එදා ආණ්ඩුවේ ඉන්නකොට මේ රට ඉතිහාසයේ තියෙන දරුණුම රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්න වලට ගැට ගහලා අද වෙනකොට ඉතාමත් බරපතල ලෙස ගෙනල්ලා ඒ විතරක් නෙමෙයි යටින් අනිත් පැත්තට ගිහිලා කුලප්පු කරලා කියනවා නෑ නෑ ඔයගොල්ලෝ කොහොම හරි මේක ගන්න අපිත් ඉන්නවා යටින් කියලා මේ ඩබල් ගේම් කණ්ඩායම. මොකද ඔය තරුපයේ හෝටල් වල ඒට මේට ඩොලර් මේ දවස්වල ඒට මේට ඩොලර් ගියා. අද ජනාධිපතිතුමා ජනතාවට ඇහුම්කන් දීලා සෞභාග්‍ය දැක්මේ ඒ ලිඛිත ලියවිල්ල ජනතාවගෙන් වරම්ගත ලියවිල්ල වචනේ පරිසමාප්තියෙන්ම ඉෂ්ට කරපු එකට රටක් විදිහට මේ ලෝක බලවතුන් එක්ක කොහොමද කටයුතු කරන්නේ ඒ ඉස්සරහට යන්නේ කොහොමද කියන එක ගිරිය පුප්පන් කෑ ගහන දේශපාලඥයන්ට තේරෙන්නේ නැහැ කියලායි අපි විශ්වාස කරන්නේ. අපි පොරොන්දු වූ කිසිම දෙයක් කඩ කරලා නැහැ සහ ඉස්සරහට එහෙම කඩ කරන්න බලාපොරොත්තුවකුත් නැහැ. මම අවසන් වශයෙන් මතක් කරන්නට කැමතියි නැට්ටකට බෑ අලිය වනන්න. 3-2 බලය තියෙන පොහොට්ටුව වනන්න ඇඟිල්ලකට පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවාද?
නැකතට පැලයක් නමින් රුක්රෝපණ ව්‍යාපෘතියක් අද ආරම්භ කෙරුණා. ඒ අදට යෙදී ඇති ලෝක තෙත්බිම් දිනයට සමගාමීවයි. අප්‍රේල් මාසයට යෙදී ඇති අවුරුදු නැකත් චාරිත්‍ර අනුව පැලයක් රෝපණය කිරීමට රජය ගෙන ඇති තීරණය මත ඊට අවශ්‍ය පැල සකස් කර ගැනීමට බීජ සිටුවීමයි අද සිදු කෙරුණේ. ඒ අනුව දිවයිනේ සෑම ගෙවත් එකම එක් පැලයක් හෝ රෝපණය කිරීමට සැලසුම් සකස් කොට තිබෙනවා. බීජ රෝපණය කිරීම සංකේතවත් කරමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේදී වැඩසටහනක් පැවැත්වුණා. රුක් රෝපණ නැකතේදී ඇත්තේ අප්‍රේල් 16 වෙනිදා පෙරවරු 6:40ටයි. තෙත්බිමක් විදියට නම් නොකලා වුණා. අපේ රටේ වැදගත්ම තෙත්බිමක් ඒ වගේම ආරක්ෂිත බිමක් බවට පත් කළ යුතු ස්ථානයක් විදියට අපි හඳුනගෙන තියෙනවා මුතුරාජවෙල. මේක ආරක්ෂා කරගත යුතු වෙනවා. බොහෝ ආන්දෝලනාත්මක සිදුවීම් තිබෙනවා. අභියෝගාත්මක දෙයක් මුතුරාජවෙල විනාශ වීම ක්‍රමානුකූලව සිද්ධ වෙන බව කාලයක් තිස්සේම අපි වටහාගෙන තිබෙනවා. මේ සඳහා විවිධ බලය තිබෙන අය පාතාලෙ වෙන්න පුළුවන්, ප්‍රාදේශීය වශයෙන් ඉන්න දේශපාලඥයෝ වෙන්න පුළුවන්, නිලධාරීන් වෙන්න පුළුවන්. මේ විවිධ බලවතුන්ගේ ව්‍යාපාරිකයන්ගේ ආශිර්වාදය මත මේ තිබ්බේම විනාශ වෙමින් යන අවස්ථාවේ අපි දැනටමත් තීන්දුව කරලා තිබෙනවා පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමා මේ වන විට ඒ නම් ලබා ගනිමින් තිබෙනවා. මේ පිළිබඳව පූර්ණව සොයා බලන්නත් ඒ වගේම අපේ පරිසරය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක් සඳහා අපි තමත් කඩිනමින් කමිටුවක් පත් කළා. ඒ කමිටුව හරහා අපි ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙල දක්වාම ගෙනියන්න අපි බලාපොරොත්තු වෙනවා. ලෝක තෙත්බිම් දිනය ප්‍රකාශයට පත් කෙරුණේ 1971 පෙබරවාරි 2 වෙනිදා. ඒ ඉරානයේ රම්සාර්හි පැවති සමුළුවේදී. මෙරට තෙත් අබේ භූමි 6ක් රම්සා තෙත්බිම් වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. බූන්දල ජාතික උද්‍යානය, ආනවිලුන්දාව, මාදුගඟ, වාන්කලේ, කුමනහා විල්පත්තු ජාතික උද්‍යාන එම තෙත්බිම් 6යි. ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ආනවිලුන්දාව රම්සා තෙත්බිම් කලාපයේ කඩුලාන ශාක රෝපණය කිරීමේ වැඩසටහන අද පැවැත්වුණේ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. වනජීවී දෙපාර්තමේන්තුව හා පරිසර අමාත්‍යාංශය එක්ව වැඩසටහන සංවිධානය කළා. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ලොව ජනප්‍රියතම තේසන් නාමය හිමි කරගෙන ඇති සිලෝන් ටී නාමය තවදුරටත් සුරකිමින් වෙළඳපොලේ නීත්‍යානුකූල නොවන ලෙස සිදු කෙරෙන භාවිතයන් හඳුනා ගැනීමේ විද්‍යාත්මක ක්‍රමවේදයක් ස්ථාපනය කිරීම සඳහා අද ගිවිසුම් ගත වුණා. ගිවිසුමට අත්සන්තවුවේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ ශ්‍රී ලංකා තේ පරීක්ෂණායතන යන ආයතනයි. ඒ අමාත්‍ය රමේෂ් පතරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිලෝන් ටී සඳහා ආවේනික ශ්‍රී ලාංකික මූලාරම්භය අනිකුත් තේ නිෂ්පාදනය කරන රටවලින් වෙන්කර තහවුරු කර ගැනීමට සඳහා වූ රසායනික ප්‍රවේශය පදනම්ව සිදු කරන නියම ව්‍යාපෘතියක් ලෙස මේ ක්‍රියාත්මකයි. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මහනුවර කලාපයේ අධිකරණ කටයුතු පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක අද නිරත වුණා. මහනුවර මහාධිකරණය, දිසා අධිකරණය හා මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන් හමු වූ අමාත්‍යවරයා නඩු කටයුතු සිදුවන ආකාරය පිළිබඳ සාකච්ඡාවක නිරත වුණා. ආනයන සීමා කොට ඩොලරය ශක්තිමත්ව පවත්වාගෙන යාමට රජය අපේක්ෂා කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. දේශීය කර්මාන්ත සඳහා පවතින බාධා ඉවත් කිරීමට ක්‍රියා කරන බව ඔහු ප්‍රකාශ කළේ කෙළනිය තන්ත්‍රයි ට්‍රේලර්ස් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට අධෙක්වෙමින්. තන්ත්‍රයි ට්‍රේලර්ස් ආයතනය බරවාහන සඳහා ට්‍රේලර් නිෂ්පාදනය කරන ආයතනයක්. රාජගිරිය නාවල මාර්ගයේ හීන් ඇලපාලම මතින් රාත්‍රී කාලයේ සතුන් බහුල වශයෙන් මාරු වනවා. ඒ පිළිබඳව රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද ආරම්භ කෙරුණා. එය සංවිධානය කළේ ජල සම්පත් කළමනාකරණ සංවිධානයයි. පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. ඒ සමගින් අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාවට පත් වෙනවා. ආයුබෝවන්.